අයිබෝවන් අද නැවතත් අපි ඔබත් එක්ක එකතු වෙන්නේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය නැත්නම් විද්‍යාපීඨ කතිකාචාර්ය වරුන් බඳවා ගැනීමේ තරඟ විභාගය ඒකෙන් පරිපාලන සේවාවලට රාජ්‍ය පරිපාලන සේවයට නිලධාරීන් බඳවා ගැනීම වගේ තරඟ විභාග සෑම එකකටම මේ අවබෝධය කියන කොටස හැම වෙලෙම ප්‍රශ්න පත්‍රයක් විදිහට ඔබට ලැබෙනවා. ඉතින් මේකේ අවබෝධය කියන කොටස ලැබෙන්න ප්‍රධානම හේතුව මේ අවබෝධය කියන එක අවශ්‍යම වෙනවා රාජ්‍ය පරිපාලනයේදී රාජ්‍ය ක්‍රියාකාරීත්වයේදී නිරන්තරයෙන්ම අපිට අවශ්‍ය වෙන ක්‍රියාවලියක් තියෙන විෂයක්. ඉතින් ඒ නිසා මේක අර භාෂා හැකියාව පමණක් නෙවෙයි යම් දෙයක් තේරුම් ගැනීම ඒ පිළිබඳ අවබෝධ කර ගැනීම කියන මාතෘකාව පදනම් කරගෙන තමයි මේ විෂය අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඉතින් මෙතෙන්දී විශේෂයෙන්ම අපි දැන් මාස කිහිපයක් පුරාවටම ඔබත් එක්ක මේ අවබෝධයේ කොටස සම්බන්ධයෙන් සාකච්ඡා කරා කතිකා කරා සාරාංශය රචනය ඒ වගේම මේ විවරණ සැපයීම ඒ වගේම යම් කිසි ඡේදයක් තනි වාක්‍යයකින් ලිවීම වගේ විෂය කොටස් අපි ඔබත් එක්ක සාකච්ඡා කරා. ඉතින් අදත් අපිත් එක්ක මේ විද්වත් කතිකාවට එළඹෙනවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අත්තනායක එම් හේරත් මැතිතුමා. ඉතින් මම ගම්පහ නාස් এডুকেෂන් වෙනුවෙන් ඊටමත් ගෞරවයෙන් අපේ ඇඳුරුතුමාව ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අත්තනායක එම් හේරත් මැතිතුමාව පිළිගන්නවා. අයිබෝවන් සර්. අද මම මුලින්ම බලාපොරොත්තු වෙන්නේ ඔබට රචනා මාතෘකාවක් ගැන කතා කරන්න. මේ මාතෘකාව මගේම මාතෘකාවක් නෙවෙයි ඔබේ විභාග සඳහා යෝජනා වෙලා තියෙන මාතෘකා ගොඩවල් වලින් එකක්. මාතෘකාව තමයි මේ ත්‍රිභාෂා අධ්‍යයනය කොහොමද අපේ රටේ සමාජ ප්‍රගමණයට අධ්‍යාපනයට මේ සියල්ලන්ටම බලපාන්නේ කොහොමද? අපි එතකොට මාතෘකාව විදියට ගත්තොත් ත්‍රිභාෂා අධ්‍යයනය සහ ලාංකික සමාජය. එතකොට පැති දෙකක් තියෙනවා. මේකත් අපි වචන 300 තමයි අපේ රචනාවේ සීමාව. ඡේද 3ක් බෙදාගත්තොත් අපිට ඡේද 3න් ඡේදයකට වචන 100 ගානේ මනසින් මවා ගන්න ඕන ඒ රචනයට අවශ්‍ය වචන ප්‍රමාණය. එක ඡේදයකට වචන 100ක් විතර එන්න. මේකේ පළවෙනි ඡේදය හැටියට මම වෙන් කරන්නේ දැන් අපි නුවර යුගයේ ඉඳලා ආපු වදන් කවි පොත සුභාෂිත ලෝකෝපකාර ඒ අධ්‍යාපන ක්‍රමයේ ඉවත් වෙලා සුද්ධ අපිට බටහිර අධ්‍යාපන ක්‍රමයක් පුරුදු කළා. සුද්ධ පුරුදු කරපු මේ බටහිර අධ්‍යාපන ක්‍රමේදී ඒගොල්ලෝ පළවෙනි තැන දුන්නේ ඉංග්‍රීසි අධ්‍යාපනයට. මේ ඉංග්‍රීසි අධ්‍යාපනය කොච්චර ප්‍රබලව ලංකාවේ එක්තරා පැලැන්තියකට පුරුදු කළාද කිව්වොත් මේ ගුත්තිල කාව්‍ය සැලලිහිණි සංදේශය වගේ පැරණි පොත්පත් පවා ඉංග්‍රීසි මාධ්‍යෙන් උගන්වන මට්ටමට ලංකාවේ ඉහළ තීරුව ගෙනාවා. ඒක චූල සම්ප්‍රදායේ සාමාන්‍ය ජනයා අතරට නොගිය එක වෙනම කරුණක්. ඒත් ඉහළ සම්ප්‍රදාය ඒ තරම් ප්‍රබල විදියට ඉංග්‍රීසි මාධ්‍ය ජනප්‍රිය කළා. ඒකට අපේ පළවෙනි ඡේදය අපි කතා කරන්නේ බටහිර අධ්‍යාපනය අපි පටන් ගත්තේ ඉංග්‍රීසි අධ්‍යාපනයත් එක්ක. අපේ වර්තමාන අධ්‍යාපන ඇමති පරම්පරාවේ පළවැන්නා CWW කන්නංගර සූරීන්. ඔහුගේ මූලික අධ්‍යාපනය ලැබුවේ මහා බ්‍රිතාන්‍යයෙන්. එතකොට ඔහු හැදෑරුවේ ඉංග්‍රීසි භාෂාවෙන්. එතකොට ඒක එහෙම වෙලා රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙනාවේ ඔහු
ඉංග්‍රීසි භාෂා අධ්‍යයනයේ ඔස්සේ ඇවිත්. ඉතින් ඔහු අදටත් ලංකාවේ අධ්‍යාපන ඇමති පරම්පරාව දිහා බැලුවම මේ ඔහුට කිට්ටු කළ හැකි අධ්‍යාපන ඇමතියෙක් එදා මෙදා තුර පහළ වුණෙත් නැහැ. ඊළඟට ආනන්ද කුමාරස්වාමී එතුමා මූලික අධ්‍යාපනය ලැබුවේ අපේ රටේ නෙවෙයි. ඔහු වැඩි කාලයක් ජීවත් වුණේ ඇමරිකාවේ. තව කාලයක් ජීවත් වුණේ මහ බ්‍රිතාන්‍යයේ. හැබැයි ආනන්ද කුමාරස්වාමී තරම් අපේ රටේ අධ්‍යාපනයේට අපේ රටේ කලා ශිල්ප පිළිබඳ අපිට ලියවිච්ච හොඳම පොත් ටික ලිව්වේ ආනන්ද කුමාරස්වාමී. ඒ කියන්නේ ඉංග්‍රීසි අධ්‍යාපනයෙන් උරුමය ලැබපු මේ දෙන්නෙක් මම ගත්තේ උදාහරණයට. ඒ දෙන්න මේ කොයිතරම් ප්‍රබල විදියට අපේ අධ්‍යාපන ධාරාව දියුණු කළාද කියන එක ඒකෙන් පෙනුණා. ඉතින් සුද්ධෝ ඇති කරපු මේ හොඳ ක්‍රමය මේ ඉංග්‍රීසි භාෂාව පළවෙනි එක විදියට අරගෙන සමාජයේ ඉහළම සංස්කෘතිය ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයට යොමු කරලා ආචාර්ය එන්.එම්. පෙරේරා, කොලින් ආර්.ද සිල්වා මේ ඔක්කොමත් ඉංග්‍රීසි අධ්‍යාපනයෙන් නැගිට්ට බුද්ධිමතු. ඊට පස්සේ අපි කරපු ඊළඟ වැඩේ තමයි මේ කාලේ පහළ වෙච්ච ඉංග්‍රීසි දන්න සිංහලත් දන්න දෙකම දන්න සිංහල උගත්තු පරම්පරාවක් මේ ඉංග්‍රීසි භාෂාව හෙලා දකින්න ගත්තා. හැබැයි ඒගොල්ලෝ මූලික අධ්‍යාපනය ලැබුවේ ඉංග්‍රීසියෙන්. එක්කෝ ඒගොල්ලෝ මේ රට ජාතිය නගා සිටවන්න දේශපාලන උවමනාවන් කරපින්නාගෙන අර අංක එකට තිබුණු ඉංග්‍රීසි අධ්‍යාපනය හැල්ලු කළා. අපේ ටිබෙට් ජාතික ස්මහින්ද හාමුදුරුවෝ, පියදාස සිරිසේන, අනගාරික ධර්මපාල, මුනිදාස කුමාරතුංග මේ විදිහේ ශ්‍රේෂ්ඨ වීරයෝ අපේ රටේ. ඒගොල්ලෝ සිංහල භාෂාව අංක 1 තබාගෙන ඉංග්‍රීසි අධ්‍යාපනය පිළිබඳ ඇතිවෙච්ච ප්‍රබෝධයට කිසියම් තහංචියක් පැනවැව්වා. අන්නේ පැනවපු තහංචිය හින්දා යම් තරමකට 1956 බණ්ඩාරනායක ප්‍රතිපත්තිත් එක්ක පටන් ගත්තා සංඝ, වෙද, ගුරු, ගොවි, කම්කරු කියලා පංචමහා බලවේගය. පංචමහා බලවේගය ඇරුණම ඒකේ ප්‍රධාන තේමාව හැටියට ගත්තේ සිංහලයන් නගා සිටවීම, සිංහලය රාජ්‍ය භාෂාව කිරීම. මේ රැල්ලේ කෙලවර බණ්ඩාරනායක මහත්තයලා මෙරටේ පාලන බලය අල්ලා ගත්තා. හැබැයි SWRD බණ්ඩාරනායක ඉගෙන ගත්තේ මහ බ්‍රිතාන්‍යයේ බවත් අපි අමතක කළා. ඒ නිසා මේ පළවෙනි ඡේදය තුලදී ඔබ අපිට අයිති වෙලා තිබුණු ඉහළ ඉංග්‍රීසි අධ්‍යාපනය මම හිතනවා දිගටම තිබුණා නම් 1960-65 වෙනකොට මේ රටේ පාසල්වල ඉංග්‍රීසි භාෂාව ඉහළම භාෂාව බවට පරිවර්තනය වීමේ ලකුණු තිබුණා. මොකද සාමාන්‍යයෙන් රටක් පුරුදු වෙන්නේ මහා සම්ප්‍රදාය දිහා බලාගෙන චූල සම්ප්‍රදාය එතෙන්ට යන එක. ඉතින් ඒ හැදිච්ච අධ්‍යාපන ක්‍රමය අපි කාබාසිනිය කළා. එහෙනම් මේ ඉංග්‍රීසි, මහ බ්‍රිතාන්‍ය මේ දෙක වරදවා තේරුම් ගත්තු පිරිසක් සිංහලය රජබස කරමින් අද අපිට රජබස වෙලා ලෝකෙම රජ කරන ඉංග්‍රීසිය ශ්‍රී ලංකා අධ්‍යාපනයෙන් ටික ටික තුරන් වෙලා ගියා. ඉතින් ඇත්තටම දේශපාලකයෝ කරපු වැරදි හින්දා දුක් විඳින්න උනේ
මේ රටේ සමස්ත අධ්‍යාපන ක්‍රමයට. ඇත්තටම ඔය රැල්ල අද වෙනකල් ආවනම් ලංකාවේ ප්‍රාථමික විද්‍යාලවල ළමයි වුණ ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙන ගන්නා ප්‍රවණතාවක අපි හිටියා. ඉන්න පළවෙනි ඡේදය මෙන්න මේ ගැන කතිකාවතකට යන්න. මොකද මේ සත්භාෂා පරමේශ්වර තොටගමුවේ රාහුල හාමුදුරුවෝ භාෂා 6ක් දැනගෙන හිටියා. හැබැයි ඒ භාෂා 6 දැනගෙන හිටපු රාහුල හාමුදුරුවෝ සිංහල භාෂාවත් මව්බසේ තියාගෙන අනිත් භාෂාවල විශාරදත්වය ලෝකෙට පෙන්වුවා. එඳ මම ඔබට යෝජනා කරන්නේ සමාජයේ ඉහළ සම්ප්‍රදාය මහා සම්ප්‍රදාය යම් බසක් අධ්‍යාපනය වෙනුවෙන් පාවිච්චි කළා නම් 2021 වන විට මුළු ලංකාවේම පාසල් අධ්‍යාපනය ඉංග්‍රීසි වෙලා ඉවරයි. ඉතින් අපිට උනේ සීමිත උගතුන්ට ඉංග්‍රීසි භාෂාව යොමු කරලා අසීමිත ජනයාට තනි සිංහල භාෂා උරුමයක් දුන්නා. අපේ දෙවෙනි ඡේදය. මම දෙවෙනි ඡේදෙදි කතා කරන්නේ දැන් ඔය අපේ ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්තු ඉංග්‍රීසියෙන් මහ බ්‍රිතාන්‍යයෙන් උපාධිය ගත්තු මේ අය එකතු වෙලා ඊළඟට කරපු වැඩේ තමයි ද්‍රවිඩ භාෂාව හැල්ලු කරන මනසක් රට පුරා ඇති කළා. දෙමළ මිනිස්සු මරලා ඒගොල්ලන්ගේ හැමෙන් සපත්තු හැදිය යුතුයි කියන තරමේ දේශපාලන නායකයෝ අපේ රටේ පහළ වුණා. එතකොට ඒකේ ප්‍රතිඵලය උනේ ටික ටික සිංහල ජනයාගේ මනසට කාවැද්දුවා සිංහල භාෂාව ඊටාම ශ්‍රේෂ්ඨයි දෙමළ භාෂාව පහත්. මේක කාවද්දන්න දේශපාලකයාට ලේසි වුණා. හේතුව සුද්ද මෙහෙට ඉන්දියාවෙන් ගෙනාපු දෙමළ කම්කරු පිරිස දිහා මෙහෙකාර දෘෂ්ටියෙන් බලන මනසක් අපේ ජාතික සංස්කෘතියට පුරුදු කළා. ඒක කොච්චර මේ 2021 වන විට ප්‍රබලද කිව්වොත් අපේ ගෙදරකට වැඩකාරයෙක් නැත්තම් අපි බලන්නේ නාවලපිටිය ගම්පොළ උඩරට පළාත්වල වැඩට කවුරු හරි ගෑනු ළමෙක් ඉන්නවද නැද්ද? දෙමළෙක් ගෙදර වැඩට ගන්න දෙමළෙක් වත්තේ වැඩට ගන්නා මානසික පරිසරයක් මේ ඉංග්‍රීසිය අයින් කොට සිංහල උතුම් කොට සැලකීමත් එක්ක ආවා. ඒින්ද තමයි අපිට හතරවටින් ඇහෙනවද කවුරු හරි කියනවා මේ අපේ වත්තේ වැඩට සුද්දෙක් ඕන ඔය රස්සාව නැති සුද්දෙක් කොහේ හරි ඉන්නවා නම් එවන්නකෝ. එහෙම කියන්නේ අපේ මේ බබා බලා ගන්න සුද්ධියක් ගත්තනම් කීය ගෙවලා හරි අපි සුද්ධි වැඩට ගන්නවා. එහෙම කියන්නේ අපේ මනස කාවැද්දුවේ සිංහල අංක 1 දෙමළ අංක 3 ඇත්තටම පහුගිය කාලේ ඇවිලුණු කොටි ප්‍රශ්නය ඔඩුදුවන්න එක හේතුවක් තමයි අපි ළඟ තිබුණු මේ ද්‍රවිඩ භාෂාව පිළිබඳව පැවති විරෝධය. අපිට දෙමළ වචන බෑ. දෙමළ ජනයා අමාරුවෙන් හරි සිංහල වචන උච්චාරණය කරා. දෙමළ අය මැද රටට ඇවිල්ලා පොලිසියේ වැඩ කළා. දෙමළ අය මැද රටට ඇවිත් දොස්තර විදියට වැඩ කළා. ඒත් අපිට යාපනයට ගිහිල්ලා රස්සාවක් කරගන්න අවශ්‍ය දෙමළ භාෂා දැනුම මේ ළඟක් වෙනකල් ලැබුණේ නැහැ. හැබැයි දැන් ඔබට පේනවා ඇති ද්‍රවිඩ භාෂාව අනිවාර්ය කිරීම
ඒකට ප්‍රශ්න පත්තර පිළියෙල කිරීම. දෙමළ උගන්වන පන්ති ගහෙන් ගහේ නාමපුරවල තිබීම. ඒ කියන්නේ ටික ටික ද්‍රවිඩ භාෂාව පිළිබඳව යම් ප්‍රවණතාවක් දැන් අපේ රටේ ඇති වේගෙන එනවා. ඒ අනුව අර ඉංග්‍රීසිය තුච්ච කොට සලකලා දෙමළ භාෂාව කම්කරුවන්ගේ භාෂාව බවට පෙරලලා දෙමළ මිනිස්සුන්ට ඡන්දෙ නොදෙන්න දෙමළ මිනිස්සු යම් තනතුරකටපත් වුණොත් ඒකට hina වෙන්න මනසක් ශ්‍රී ලංකාවේ අදත් තියෙනවා. අදත් අපිට උඩරට තොණ්ඩමන්ලා ගැන ඒ පළාතේ කදිරගාමරලා වැනි ශ්‍රේෂ්ඨයෝ ගැන පවා යම් විරෝධතාවක් ඇති වෙන දේශපාලන මතිමතාන්තර මෙහි පැවතුණා. ඉඳ ත්‍රිභාෂා අධ්‍යාපනයේදී සිංහල හා සමව දෙමළ බසට තැන දීම හැබැයි මේක අනිවාර්ය කෙරෙන්න ඕන දෙමළ අයටත් සිංහල ඉගැන්වීම කියන එක යටතේ. එහෙම නොවුනොත් වෙන්නේ යලි සිංහල දෙමළ විරෝධයක් ඇති වෙන්න පටන් ගන්නවා. ඇයි අපි විතරක් දෙමළ ඉගෙන ගන්නේ? දෙමළ අය සිංහල ඉගෙන ගන්න ඕන නැද්ද කියන තැනට ආවෝ. අපේ තුන්වන ඡේදයේදී අපි කතා කරන්න ඕන ඉංග්‍රීසි භාෂාව. ඇත්තටම අපි පිළිගත්තත් නොපිළිගත්තත් ලංකාවේ අද මාතෘ භාෂාව හැටියට පිළිගන්නේ ඉංග්‍රීසි භාෂාව. පාර්ලිමේන්තුවේ වාද විවාද සිංහලෙන් කළාට පාර්ලිමේන්තුවේ යටින් දිවෙන භාෂාව ඉංග්‍රීසි භාෂාව. සියලු වැඩ කෙරෙන්නේ ඉංග්‍රීසි භාෂාව ඔස්සේ. ඡන්දේ ඉල්ලන පුද්ගලයාට සිංහල හරියට කතා කරගන්න බැරි බව ඒගොල්ලෝ පාර්ලිමේන්තුවල පවත්වන ඇතැම් සිංහල දේශන වලින් අපිට ඇහෙනවා. හැබැයි ඔහුගේ ඉංග්‍රීසි භාෂා ඥානය ප්‍රබලයි. සමහරට ඔහු ඡන්දේ ඉල්ලන්නේ සිංහල මිනිස්සුන්ගෙන්. ඔහුගේ පදිංචිය ලංකාව නෙවෙයි එක්ක එංගලන්තය නැත්නම් ඇමරිකාව. ඒ හින්දා මේ තුන්වෙනි තැන තියෙන ඉංග්‍රීසි භාෂාව 1 2 3 කියන ભેදයෙන් තොරව එක සිංහල සමානව ඉංග්‍රීසි එක සිංහල සමානව දෙමළ. ගේ ඇතුරේදී තම තමන්ගේ මව්බසින් කතා කරලා තම තමන්ගේ ජනයා අතරදී තම මව්බසින් කතා කරලා අපේ ව්‍යක්ත ජීවිතය තුළට ලෝකේටම ගැලපෙන භාෂාව ආදේශ කරගන්න ඕන. දැන් කරගන්න තැනට අපි ඇවිල්ලා ඉවරයි. ඉතින් මේක ආයිසරයක් සිංහල ජාතිවාදීන් අපි සිංහල කියලා කෑ ගැසුවොත් ද්‍රවිඩ ජාතිවාදීන් අපි ද්‍රවිඩ කියලා කෑ ගැසුවොත් වෙන්නේ අපි කුලල් කනවා. ඉංග්‍රීසි භාෂාවට මේකෙන් කිසිම අනතුරක් නැහැ. ඔවුන්ට ලංකාව කියන්නේ තවත් එක දූපතක් විතරයි. ඉතින් අපේ අධ්‍යාපනයේට ත්‍රිභාෂා සංකල්පය මම හිතන්නේ ඒක අලුතෙන් තමයි අවුරුදු 10ක් විතර වෙනවා මේක අපේ රටේ කතිකාවතට ඇවිල්ලා. දැන් ඒකට තරමක් රචනා මාතෘකා ගැන කතා කරන දේශපාලන සාකච්ඡාවලට බඳුන් වෙන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. මොකද අපේ අවසාන ඡේදයේදී අපි දාන්න ඕන සමාලෝචනය මේ ත්‍රිභාෂා සංකල්පය තුලින් ජාතිවාදය පිටු දකින්නට පුළුවන්. දැන් මම ඉස්සෙල්ලම ඉගෙන ගත්තේ සිංහල දෙමළ ඉස්කෝලේක නුවරඑළියේ සූරියගහ පතන උඩ කෑල්ල දෙමළ යට පඩිපෙළෙන් පහළ සිංහල අපි. ඉතින් මම ඉස්කෝලේ ගියේ දෙමළ ළමයි එක්ක, සෙල්ලම් කළේ දෙමළ ළමයි එක්ක, ගහගත්තේ දෙමළ ළමයි එක්ක.
මම විශ්වවිද්‍යාලයට එද්දිත් අර මගේ දෙමළ යාළුවෝ මට කතා කරලා සුබපතන මට්ටමේ හිටියා. මං ඒක අනුව මම මොනතරම් බෞද්ධ සිංහල ජනයාව ආමන්ත්‍රණය කළත් මං දෙමළ ජනයාව පිළිකුල් නොකළේ අර මගේ අධ්‍යාපන ව්‍යුහයේදී දෙමළ ළමයි එක්ක මං ජීවත් වෙච්ච හින්දා ඒගොල්ලන්ගේ අපේ ඇතුළ සමාන බව දැනිච්ච හින්දා. ඉතින් මේකෙන් ඇති වෙන සමාජ සමාලෝචනය, සමාජ සහයෝගී බව ඒක එහෙම නොවුනොත් වෙන්නේ යලිත් සිංහල ජාතිවාදීන්ට අප ජාතිවාදීන් කරන්නත් දෙමළ ජාතිවාදීන්ට ද්‍රවිඩ ජාතිවාදියෝ බවට පෙරලන්නත් මේක හේතුවක් වෙනවා. අපේ දොළ පුතාලා හැම දෙනාටම ආයුබෝවන් සුබ දවසක්.